දූල පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි අද පාඩම පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි ගිය සතියේ කතා කරපු තැන පොඩ්ඩක් මතක් කරලා අද පාඩම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ගිය සතියේ කතා කරේ කම්පන සංඛ්‍යාතය කියන එක. කම්පන සංඛ්‍යාතය කියන ගැන තමයි අපි අන්තිමට කතා කර හිටියේ. එතකොට මේ කම්පන සංඛ්‍යාතය කියලා කියන්නේ ඇත්තටම ඒ තත්පරයකදී ඇතිවෙන කම්පන ප්‍රමාණයට තමයි මේ කම්පන සංඛ්‍යාතය කියලා කියන්නේ. එතකොට මේ අර්ථ දැක්වීමක් විදිහට මේ ඒක කාලය කියන එක දක්වලා තියෙන ඉඳ මම පොඩ්ඩක් එක ලියන්නම් ඒකේ. එතකොට මේ සංඛ්‍යාතය කියන එක සමාන වෙනෝ කම්පන ප්‍රමාණය බෙදීම කම්පන ප්‍රමාණය බෙදන්න ඕන කාලෙයි. එතකොට මේ අර්ථ දැක්වීම් වලදී මේ අවස්ථාවේදී මම පොඩ්ඩක් එක මතක් කියන්න ඇත්තටම මේක හැම අවස්ථාවකදීම විද්‍යාවේදී මේ අර්ථකථනය කරනකොට දෙයක් විද්‍යාවේදී මේකදී මම මේක අපැහැදිලි වෙන්න පුළුවන්. එහෙම වුණොත් මම මෙතන ලියනම් අපහු පාරක් සංඛ්‍යාතය සමාන වෙනවා කම්පන සංඛ්‍යාව කියලා යනම් මම මෙතන අපි මේ ගිය සතිය ඉවර කරපු තැනින් ඇත්තට පටන්ගෙන ඉන්නේ අපි ඒ කතා කරන්නේ කම්පන සංඛ්‍යාති කියන කොටස ගැන කතා කරන්නේ. ගිය සතිය අපි කතා කරා මෙතන අපි මේ අර්ථකථනය කරන ආකාරය මේක විද්‍යාවේදී ඒක දූල පුතාලා සාමාන්‍ය පෙළදී වුණත් එහෙමයි උසස් පෙළදී වුණත් එහෙමයි මේ අපි දැන් මේ කම්පන සංඛ්‍යාතය කියන එක ගිය සතිය අන්තිමට කතා කරපු තැන අපි කතා කරන්නේ මේ අවස්ථාවේදී මේ අර්ථකථනය කරන ආකාරය කියලා දෙන්න හදන්නේ. මේක මතක තියාගන්න මේක ඉතාම වැදගත් වෙනවා. මොකද මේක සාමාන්‍ය පෙළදී විතරක් නෙවෙයි උසස් පෙළදී වුණත් කොහේ ගියත් මේ අර්ථකථනය කරන එක විද්‍යාවේදී එක් ආකාරයක් තියෙන්නේ. ඒක මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ සංඛ්‍යාතය කියන එක අපි සමීකරණයකින් ලිව්වොත් කම්පන මේක සංඛ්‍යාව කියලා ලියන සමයක එහෙම ලියනවා සංඛ්‍යාව කියලා. කම්පන සංඛ්‍යාව බෙදීම ඒ සඳහා ගතවන කාලය කියන. එතකොට ඒ සඳහා ගතවන කාලය එතකොට කාලය කිලියන්නම්. එතකොට සංඛ්‍යාතය කියන එක මේ ආකාරයට ලිව්වොතින් අපි සමීකරණයකින් මේක අර්ථකථනය කරන්නේ කොහොමද කියලා කිව්වොතින් මේ විද්‍යාවේදී පිළිගත්තු අර්ථකථනය කිරීමේ ආකාරයක් තමයි මේ විද්‍යාවේදී ඒ පිළිගත්තු අර්ථකථනය කිරීමේ ආකාරයක් තමයි මේ හරය කියන එක එකක් කරනවා. හරය එකක් කරාම දූල පුතාලට තේරෙනවා ඇති මේ සංඛ්‍යාතය කියලා උඩ තියෙන කොටසයි මේකේ ලවයයි කියන එක සමාන වෙනවා. එතකොට හරය එකක් කරනවා. එතකොට ලවයයි අනිත් පැත්තේ අපි අර්ථකථනය කරන්න අවශ්‍ය දේ එතකොට සමාන වෙනවා කියන එක දූල පුතාලට හොඳින් තේරෙනවා ඇති. එතකොට හරි එකක්නේ. එතකොට එක කියන එක අපි ලිව්වත් නැතත් එකයි. එතකොට උඩ තියෙන එකයි මේකයි සමානයි කියන එක දූල පුතාලට තේරුම් වෙනකොට. එතකොට අර්ථකථනය කරනකොට අපි අර්ථකථනය කරන්න හදන්නේ මේ සංඛ්‍යාතය කියන එක. එතකොට ඒ සංඛ්‍යාතය කියන එක අපි අර්ථකථනය කරන්නේ මේ කාලය කියන එක එකක් කියලා කියන්නේ අපි ඒක ලියන්නේ ඒකක කාලය කියලා ලියනවා. ඒක ඕනම දෙයක් එහෙමයි දූල පුතාලට ඉස්සරහට ඒ ඉගෙන ගන්නකොට ඒකක කාලය වෙන්න පුළුවන් ඒකක දිගක් වෙන්න පුළුවන් මොකක් හරි ඒකක කියලා කියන්නේ එකක් කියන එක. එතකොට මේක අපි ලියනකොට ලියන්නේ ඒකක කාලය කියලා. එතකොට ලියන්නේ මේක ඒකක
ඒකක කාලය කියලා එතකොට ලියන්නේ මේ අවස්ථාවේදී මම මේකේ මේ දක්වලා තියෙන එක පෙන්නන්නම්. එතකොට ඒකක කාලය කියලා ලියලා තියෙන්නේ මෙතන. ඒකක කාලය කියලා ලියලා තියෙන්නේ මේ එකක් කරයි කියන එක ඇත්තටම ඒ හරය එකක් කරලායි කියලා තියෙන එක තමයි එකෙන් කියන්නේ. එතකොට මේ සංඛ්‍යාතය කියන එක කම්පන සංඛ්‍යාවට සමාන වෙනවා. එතකොට අපි ඒක ඒ සංඛ්‍යාතය කියන එක අර්ථකථනය කරන්නේ එතකොට ඒකක කාලයකදී හටගන්න කම්පන සංඛ්‍යාව තමයි අපි සංඛ්‍යාතය කියලා කියන්නේ. එතකොට ද්‍රවනි ප්‍රභවයක සංඛ්‍යාතය නම් ඒක ද්‍රවනි ප්‍රභවයක සංඛ්‍යාතය නම් අපි අර්ථකථනය කරන්න හදන්නේ එතකොට ඒකක ඒ ද්‍රවනි ප්‍රභවයේ ඒකක කාලයකදී හටගන්න කම්පන සංඛ්‍යාව තමයි ඒකේ සංඛ්‍යාතය කියලා කියන්නේ. මේක හැම දෙයකටම මෙහෙමයි. අපි දූල පුතාලා ටීවී එකක් වෙන්න පුළුවන්, රේඩියෝ එකක් වෙන්න පුළුවන්. ඒවා හැම එකෙම සංඛ්‍යාතය දක්වලා තියෙනවා. FM මෙගාහර්ට්ස් මෙච්චර කියලා දක්වලා තියෙන පුළුවන් සමහරලාට. ඒකේ තේරුම තත්පරයකට කොච්චර ඒ කම්පන සංඛ්‍යාවක් ඇති වෙනවද කියන එක තමයි ඒකේ තේරුම වෙන්නේ. ඒක නිසා දූල පුතාලා මේ අර්ථකථනය කිරීම කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. නමුත් මේ සමීකරණය මතක තියාගෙන ඒකේ හරය කියන එක එකක් කරාම අර්ථකථනය කරන්න පුළුවන්. එතකොට සංඛ්‍යාතය සමාන වෙනෝ කම්පන සංඛ්‍යාව බෙදීම ඒ සඳහා ගත වෙන කාලය තමයි. එතකොට ඒ සමීකරණය අපි දන්නව නම් අපි ඒකේ කාලය කියන එක එකක් කරනවා. ඒ කියන්නේ හරය කියන එක එකක් කරනවා. හරය එකක් කරාම එතකොට සංඛ්‍යාතය සමාන වෙනෝ කම්පන සංඛ්‍යාවට. එතකොට අපි මේක අර්ථකථනය කරන්නේ ඒ ඒකක කාලයකදී හටගන්න කම්පන සංඛ්‍යාව තමයි සංඛ්‍යාතය වෙන්නේ. ඒක ද්‍රවනි ප්‍රභවයක් නම් ඒ ද්‍රවනි ප්‍රභවයේ සංඛ්‍යාතය වෙන්නේ ඒකක කාලයකදී හටගන්න කම්පන සංඛ්‍යාව. ඒක වෙන දෙයක් නම් ඒකේ ඒ දේ අනුව අපිට අර්ථකථනය කරන්න පුළුවන්. නමුත් ඒක අපි විද්‍යාවේදී සංඛ්‍යාතය කියලා කිරීම කිව්වොත් එතකොට ඒකක කාලයකදී සිදුවන කම්පන සංඛ්‍යාව තමයි එතකොට අපි සංඛ්‍යාතය කියලා කියන්නේ. එතකොට මේකෙදි අවස්ථාවේදී මේ යම් කිසි වස්තුවක් තත්පරයකට කම්පන 50ක් ඇති කරයි කියලා හිතුවොත් එවිට වස්තුවේ සංඛ්‍යාතය 50යි හර්ට්ස් කියලා දක්වලා තියෙනවා. ඒක පොඩ්ඩක් මම පැහැදිලි කරන්නම්. මේකේ මේ දූල පුතාලා මේක මම උඩින් ලියන්නම් මෙතනින්. එතකොට සංඛ්‍යාතය කියන එක එතකොට කම්පන සංඛ්‍යාව බෙදීම ඒකේ කාලය කියලා මම ලිව්වා. එතකොට මේකේ තත්පරයකට කම්පන 50ක් කියනවා. එතකොට කම්පන සංඛ්‍යාව 50යි. එතකොට මේකේ කාලය කියන එක තත්පර කියන එක මම එක මෙහෙම ලියන්නම් බ්‍රැකට් එකකින් S කියන එක තත්පර කියන එක. එතකොට තත්පරයකට කම්පන 50යි. එතකොට ඒකේ ඒකකය වෙන්නේ එතකොට මේක එක 50යි S ඍණ එක කියන එක තමයි ඒකකය වෙන්නේ. එතකොට තත්පරයකට කම්පන 50 කියන එක මේ ආකාරයට දක්වන්න පුළුවන්. එතකොට මේ තත්පරයට කියන එක ඒ තත්පර එකකට කියන එක අපි ඒ හර්ට්ස් කියන විද්‍යාඥයාට ගරු කිරීමක් වශයෙන් අපි මේකට හර්ට්ස් කියලා අපි අර්ථ දක්වනවා. එතකොට දූල පුතාලා මේ හර්ට්ස් කියලා ගොඩක් වෙලාවට මෙගාහර්ට්ස් කියලා ඇති ගොඩක් වෙලාවට දකින්නවා. නමුත් ඒකෙන් ඒ කියන්නේ තත්පරයට කම්පන කොච්චර වෙනවද කියන එක තමයි ඒ හර්ට්ස් කියන එකෙන් අපි දක්වන්නේ. එතකොට ඒ විද්‍යාඥයාට හර්ට්ස් කියන විද්‍යාඥයාට ගරු කිරීමක් වශයෙන් තමයි මේ හර්ට්ස් කියන ඒ ඒකකය අපි භාවිතා කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී මේ හර්ට්ස් කියන ඒ ඒකකේ භාවිතා කරනකොට අපි මුල් අකුර කැපිටල් වෙන්න ඕන, දෙවෙනි අකුර සිම්පල් වෙන්න ඕන. මේක කැපිටල් මේක සිම්පල් වෙනවා. එතකොට මේක සිම්පල් වෙන්න ඕන. ඒක පිළිගත් ඒ ක්‍රමයක් ඇත්තට විද්‍යාවේ. ඒක නිසා අපි මේ 50යි හර්ට්ස් කියලා කිව්වහම දූල පුතාලට මතක් වෙන්න ඕන හර්ට්ස් 50යි කියන එකේ තේරුම තත්පරයකට සංඛ්‍යා කම්පන 50ක් වෙනවා කියන එක තමයි ඒකේ තේරුම කියන එක. මේක ඒකකය කියලා කියන්නේ මම කලින් කිව්වට වගේම තත්පරයකට කොච්චර කම්පන සිද්ධ වෙනවද කියන එක තමයි හර්ට්ස් කියන එකේ තේරුම වෙන්නේ. එතකොට ඒක නිසා
ඒක මතක තියාගන්න නැත්තම් හර්ට්ස් කියන එකයි ඒ තත්පරයට කියන එකයි අතර සම්බන්ධයෙන් දූල පුතාලා ඒක පටලැවෙන්න පුළුවන්. ඒ නිසා ඒ තත්පරයට කම්පන කියන එක තමයි මේ හර්ට්ස් කියන එකෙන් අපි දක්වන්නේ. එතකොට කම්පන සංඛ්‍යාතය මනිනු ලබන අන්තර්ජාතික මේක දක්වලා තියෙන මේ කම්පන සංඛ්‍යාතය මනින ලබන අන්තර්ජාතික ඒකකය වන්නේ හර්ට්ස් කියලා දක්වලා තියෙනවා. ඒක නිසා අපි හර්ට්ස් කියන එකෙන් තමයි ඒක දක්වන්නේ. ඇත්තටම කම්පන සංඛ්‍යාතය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා පහේ දෙක ක්‍රියාකාරකමේ යෙදෙන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ක්‍රියාකාරකම අපි පොඩ්ඩක් බැලුවොතින් අපි මේක පොඩ්ඩක් ගිය සති කතා කරලා තියෙනවා මේ සරසුල කියන එක දිගබාහු හා කෙටිබාහු සහිත සරසුල් දෙකක් අරගන්න තියෙන්නේ. එතකොට දිගබාහු සහිත සරසුල නාද කර ලැබෙන ශබ්දය හොඳින් ශ්‍රවණය කරන්න කියනවා. පසුව කෙටිබාහු සහිත සරසුල නාද කර ලැබෙන ශබ්දය හොඳින් ශ්‍රවණය කරන්න කියනවා. සරසුල් දෙකම එකම ආකාරයට නාද කළ යුතුයි කියන. එතකොට දූල පුතාලා ඒ සරසුලට යොදන ශක්තිය දෙකේම එක සමාන වෙන්න ඕන. නැත්තම් ඒකේ ශබ්දය එකකට ශක්තිය වැඩියෙන් යොදලා එකට ශක්තිය අඩුවෙන් යෙදුවාම ඒ දෙක අතර අපි සංසන්දනය කරන්න බැහැ ඇත්තටම. ඒක නිසා ඒ සරසුල් දෙකටම එකම ආකාරයට ශක්තිය යෙදුවොත් අපි එකම ආකාරයට තට්ටු කරොත් එතකොට ඊට පස්සේ මේ සරසුල් කීප වාරක් නාද කරන. එතකොට ඇහෙන හඬේ වෙනස අපි හඳුන ගන්න කියලා තමයි දක්වලා තියෙන්නේ. ඒ නිරීක්ෂණය වාර්තා කරන්න කියලා දක්වන. එතකොට අපි බාහුවක් ඒ දිග සරසුලකුයි බාහුවක් කෙටි සරසුලකුයි. එතකොට දිග බාහු සරසුලයි කෙටි බාහු සරසුලයි අපි අරගෙන ඒක එකම ආකාරයට අපි ඒකට ඒ තට්ටු කරාම ඒ කියන්නේ අපිට ශක්තිය දුන්නාම ඊට පස්සේ අපිට ඒකේ ඇහෙන සද්දය කොච්චර වෙනස් වෙනවද කියන එක මේ මොකද්ද වෙනස තියෙන එක කියන එක තමයි අපි මේකෙදි මේ පරීක්ෂණයේදී බලන්නේ. මේ අණුව සරසුල බාහුවේ දිග මේ අණුව සරසුලක බාහුවේ දිග අණුව ඒවයින් නැගෙන හඬ වෙනස් වෙන බව පැහැදිලි වෙනවා කියලා දක්වනවා. මෙහිදි වෙනස් වන්නේ හඬේ සංඛ්‍යාතය කියලා දක්වලා තියෙනවා. එතකොට ඒ තත්පරයකට වෙන්න පුළුවන් කම්පන ප්‍රමාණය ඒ සරසුලේ දිග අණුව වෙනස් වෙනවා. ඒක නිසා තමයි ඒ සරසුල දිග වෙනකොට මං කලින් ගිය සතියේ කතා කරා අපි දුර ළඟක් යනකොට අපිට කීප වාරක්ම ගිහිල්ලා එන්න පුළුවන්. නමුත් අපි දුර ඒ කියන්නේ ගොඩක් දුර කිලෝමීටර් ඒ කියන්නේ 100ක් විතර දුර යනවා නම් අපිට දවසකට කීප වාරයක් තමයි ගිහිල්ලා එන්න පුළුවන්. එක පාරක් හරි දෙපාරක් හරි වහම. නමුත් අපි කිලෝමීටරයකට වගේ හෝ ඊට වඩා අඩු දුරක් වුණොත් අපිට දවසට කීප පාරක්ම යන්න පුළුවන්. ඒ වගේ මේ සරසුලෙත් ඒ බාහුවේ දිග වැඩි වෙනකොට ඒකට ඒ එක කම්පනයක් සිද්ධ කරන්න යන වෙලාව ඇත්තටම වැඩි වෙනවා. ඒ වගේම දිග අඩු නම් එක කම්පනයක් සිද්ධ කරන්න යන වෙලාව අඩු වෙනවා. ඒක නිසා ඒකේ ඒ දිග අඩු වෙනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒ වගේම දිග වැඩි වෙනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. ඒකට ඒක දූල පුතාලා කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඒක මං කලින් කිව්වා වගේ ඒ දූල පුතාලා කිලෝමීටර් 100ක් දුර යනකොට කිලෝමීටර් 10ක් කිලෝමීටරයක් විතර දුර යනකොටයි මේ දෙක අතර සංසන්දනය කරන්න කිලෝමීටරයක් දිග යනවා. කියන්නේ මේ බාහුව දිග අඩු අවස්ථාව කිලෝමීටර් 100ක් දුර ඒ ගමන් කරනවයි කියලා කියන්නේ බාහුවේ දිග වැඩි අවස්ථාව. එතකොට ඒ බාහුවේ දිග වැඩි අවස්ථාවේදී ඒක එක කම්පනයක් කරන්න යන වෙලාව එක කම්පනයක් කරන්න යන වෙලාව ඊටාම වැඩි. බාහුවේ ඒ දිග අඩු අවස්ථාවේදී කම්පනයක් කරන්න යන වෙලාව ඊටාම අඩුයි. ඒක නිසා ඒකෙදී එක කම්පනයක් කරන්න යන වෙලාව ඊටාම අඩුයි කියලා කියන්නේ එතකොට තත්පරයකට කරන්න පුළුවන් කම්පන ප්‍රමාණය මං කලින් අවස්ථාවේදී කිව්වා කිලෝමීටරයක් විතර දුරක් නම් අපිට එකපාරක් ගිහිල්ලා එන්න අපිට යන වෙලාව අඩුයි කිව්වා. ඒක අනිත් පැත්තට කිව්වොත් දවසකට කීපාරක් අපිට ඒ ගිහිල්ලා එන්න පුළුවන්ද කිව්වොත් එතකොට එකපාරකට යන වෙලාව අඩුයි කියලා කියන්නේ දවසකට යන්න පුළුවන් වාර ප්‍රමාණය වැඩි. ඒක අපි මේ සංඛ්‍යාතය කියන එකෙන් කිව්වොත් එතකොට තත්පරයකට කරන්න පුළුවන් සංඛ්‍යාත ප්‍රමාණය
එක පාරක් එක කම්පනය වෙන්න අවශ්‍ය වන ඒ වෙලාව වැඩි කියලා කියන්නේ ඒ සරසුලේ දිග වැඩි අවස්ථාව බැලුවොතින් අපි සරසුලේ දිග ඒ බාහුවේ දිග වැඩි අවස්ථාව අපි බැලුවොතින් එතකොට ඒක එක කම්පනයක් සිද්ධ කරන්න අවශ්‍ය වෙන ඒ කාලය කියන එක වැඩි. එතකොට ඒ කාලේ වැඩි කියලා කියන්නේ තත්පරයකට ඒක කම්පනය වෙන්න පුළුවන් අවස්ථා ප්‍රමාණය අඩු වෙනවා. ඒක ඊළඟට බාහුව දිගින් අඩු අවස්ථාවක් බැලුවොතින් එක කම්පනයක් සිද්ධ කරන්න යන වෙලාව අඩු වෙනවා. එතකොට ඒක අපි අනිත් පැත්තට කිව්වොත් තත්පරයකට කොච්චර කම්පන ප්‍රමාණයක් සිද්ධ කරන දැහුවොත් ඒ කම්පන ප්‍රමාණය ඇත්තටම වැඩි. ඇත්තටම බොහොම ඒක නිසා ඒක සංඛ්‍යාතය අනිත් පැත්තට කිව්වොත් අපි ඒක සංඛ්‍යාතය වැඩි වෙනවා ඒ කුඩා බාහුවේදී. දූල පුතාලා ඒ වගේ දේවල් කටපාඩම් කරන්න අවශ්‍ය නෑ. මම කලින් කිව්වා වගේ ඒ එදිනෙදා ජීවිතයේ දේවල් වලින් ඒක මතක තියාගන්න. ඒක එතකොට බොහොම පහසුවෙන් පුළුවන් දූල පුතාලාට ඒක මතක් කරගන්න. ඊළඟට දක්වලා තියෙන්නේ සෑම සංගීත භාණ්ඩයකම සංඛ්‍යාතය නම් රාශිය වෙනස් කිරීමට අවශ්‍ය උපක්‍රම යොදා ඇත කියලා දක්වලා තියෙනවා. සංඛ්‍යාතය වෙනස් කිරීමෙන් සංගීතයේ ස්වර 7 නිපදව ගන්නු ලැබෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ සංගීතයෙන් ඒ නිපදවන ඒ ආකාර තමයි මේක දක්වලා තියෙන්නේ. පළවෙනි එක පටල කම්පනය කිරීමෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ. එතකොට මේ සංගීතයේ කම්පන සිද්ධ කරන ආකාරය අනුව ඒව වෙන් කරලා තියෙනවා. මුලින්ම දක්වලා තියෙන්නේ පටල කම්පනය කිරීමෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට ඒක අවබෝධ කරගන්න මේ ක්‍රියාකාරකම 5 3 කියන එක දක්වලා තියෙනවා. එතකොට මේ ක්‍රියාකාරකමට අවශ්‍ය වන ද්‍රව්‍ය අපි බැලුවොතින් තරමක් විශාල ප්‍රමාණයේ බැලුනයක් අවශ්‍ය වෙනවා. එතකොට මේ දක්වලා තියෙන බැලුනය කපලා මේ ආකාරයට මේ බැලුම් පටලේ මේ මෙතන දක්වලා තියෙන අවස්ථාවට හදලා තියෙනවා. එතකොට ඒක අපි පොඩ්ඩක් මේක බැලුවොතින් අවශ්‍ය ද්‍රව්‍ය වෙන්නේ තරමක් විශාල ප්‍රමාණයේ බැලුනයක් අවශ්‍ය වෙනවා. කුඩා ප්ලාස්ටික් කෝප්පයක් ඊළඟට රබර් පටියක්. ක්‍රමයේ විදියට දක්වලා තියෙන්නේ දී ඇති බැලුනේ කට රූපේ පරිදි කපා ගන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ රූපේ ආකාරයට කට කපලා ඒකේ බැලුනේ ඊට පසුව බැලුනය ඇතුළට කෝප්පය ඇතුළු කර බෙරයක් සෑදෙනසේ බැලුනය සකස් කරගන්න කියලා දක්වන. එතකොට මෙතන මේ බැලුනේ තියෙනවා. බැලුනේ තුළට ඒ කෝප්පය ඇතුල් කරලා ඒක බෙරයක් විදියට හදාගන්න කියලා දක්වලා තියෙන්නේ. ඊට පස්සේ බැලුනේ කෙලවර රබර් පටියකින් තදින් ගැට ගසා ගන්න කියලා දක්වනවා. එතකොට මේ කෙලවර මෙතන කෙලවර රබර් පටියකින් ගැට ගසා ගන්න කියන මෙතන රබර් පටියක් දාලා තියෙනවා. එතකොට කෝපේ ඉහළ ධාරයටද රබර් පටියක් යොදා ශක්තිමත් කරගන්න කියලා දක්වලා තියෙනවා. එතකොට සකස් කරගත් බෙරයට තට්ටු කර ඇතිවන හඬට හොඳින් සවන් දෙන්න කියලා දක්වලා තියෙනවා. එතකොට අපි බෙරයක් මේ අවස්ථාවේදී රබර් බැලුනයක් භාවිතා කරලා බෙරයක් හදාගත්තා. ඒ බෙරයට අපි තට්ටු කළා ඒ හඬට හොඳින් සවන් දෙන්න කියලා දක්වලා තියෙනවා. පසුව බැලුනේ පහළ කෙළවරින් ඇඳ බෙරේ බැලුම් පටලේ ඇදෙන ප්‍රමාණය වැඩි කරගෙන බෙරේට නැවත තට්ටු කර ඇතිවන හඬට සවන් දෙන්න කියනවා. මෙහිදී සෑම අවස්ථාවකදීම බැලුනේට තට්ටු කිරීම එකම ආකාරයට සිදු කිරීම වැදගත් වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදී පරීක්ෂණයක් කරනකොට මේක ඉතාම වැදගත් වෙනවා. පරීක්ෂණයක් කරනකොට අපි එක සාධකයක් වෙනස් කරන්න පුළුවන්. අපි එක සාධකයක් වෙනස් කළා ඒ සාධකය මත අපි මේකේ අවස්ථාවේදී ශබ්දය මේ අවස්ථාවේදී ශබ්දය ඇහෙන ආකාරය ඒ ප්‍රතිඵලය කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි අපි පරීක්ෂණයකදී බලන්නේ. එතකොට අපි එක සාධකයක් වෙනස් කරන්න පුළුවන්. සාධක කීපයක් වෙනස් කරොත් අපිට ඒව අතර තියෙන සම්බන්ධය තේරුම් ගන්න බැරි වෙනවා.
ඒක නිසා තමයි මේ අවස්ථාවේදී කියන්නේ මේදී සෑම අවස්ථාවකදීම බැලුනේට තට්ටු කිරීම එකම ආකාරයෙන් සිදු කරන්න ඕන කියලා කියන්නේ. එතකොට ඒ බැලුනේ ඇදීම බැලුනේ අදින ආකාරයයි ඒකේ ඒ ශබ්දය ඇහෙන ආකාරය අතර සම්බන්ධය අපි මේ අවස්ථාවේදී බලන්නේ. එතකොට අපි මේ ශබ්ද කරන ආකාරය වෙනස් වුණොත් ඒකේ ප්‍රතිඵලයක් විදියට ඒ බැලුනේ නිකුත් වෙන ශබ්දය අපිට ඇහෙන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ එකම ආකාරයට ඒක තට්ටු කරන්න කියලා කියන්නේ ඒකයි. මේ ආකාරයට බැලුම් පටලේ ඇදී ඇති ප්‍රමාණය බැලුනය පහළට ඇදීම මගින් ක්‍රමයෙන් වැඩි කරමින් බෙරයට තට්ටු කර ඇතිවන හඬට හොඳින් සවන් දෙන්න කියනවා. එතකොට මේ විදියට මේ බැලුම් පටලේ ඇදී ඇති ප්‍රමාණය එතකොට පොඩ්ඩක් ඇදිලා තියෙන අවස්ථාව ටික ටික ඒ ඇදිලා තියෙන ප්‍රමාණය වැඩි කළා බෙරයට තට්ටු කර ඇතිවන හඬට හොඳින් සවන් දෙන්න කියලා දක්වලා තියෙනවා. එතකොට බැලුම් පටලේ ඇදී ඇති ප්‍රමාණය වැඩි වන විට ඇතිවන හඬ උස් හා තියුණු වන බව පැහැදිලි වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ බැලුම් පටලේ ඇදිලා තියෙන ප්‍රමාණය වැඩි වෙනවා නම් එතකොට ඇතිවන හඬ උස් ඒ වගේම තියුණු වෙනවා කියලා දක්වලා තියෙනවා. එහිදී බැලුම් පටලේ ඇදී ඇති ප්‍රමාණය වැඩිවීමෙන් නිපදවන හඬේ සංඛ්‍යාතය වැඩි වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ බැලුම් පටලය ඒ ඇදිලා තියෙන ප්‍රමාණය වැඩි වෙනවා නම් එතකොට බැලුම් පටලය ඇදිලා තියෙන මේ ප්‍රමාණය වැඩි වෙනවා නම් එතකොට ඒ නිපදවන හඬේ ශබ්දය ඒ සංඛ්‍යාතය වැඩි වෙනවා කියලා දක්වලා තියෙනවා. ඒක ඊළඟට පැවරුම් 5 3 කියන එක අපි ඊළඟට බැලුවොත් පහේ 3 කියන ඒ පැවරුම අපි කතා කරේ අපි ඊළඟට පැවරුම් 5 3 කියන එක අපි ඊළඟට බැලුවොත් පටල කම්පනය කිරීමෙන් හඬ උපදවා ගත හැකි වෙනස් සංගීත භාණ්ඩ නිර්මාණය කරන්න කියනවා. එහිදී හඬ සීරු මාරු කර හැකි ක්‍රමයක් සැලසුම් කර ඉදිරිපත් කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ වෙනත් පටල කම්පනය කිරීමෙන් හඬ උපදවන වෙනත් භාණ්ඩ ගැන තමයි කියන්නේ. එතකොට ඒකේ හඬ අපි සංඛ්‍යාතය වෙනස් කරන්න පුළුවන් ආකාරය එතකොට කලින් අවස්ථාවේදී ඒ පටලේ ඇදී ඇති ප්‍රමාණය වෙනස් කරාම පුළුවන් ඒක සංඛ්‍යාතය වෙනස් කරන්න කියලා අපි කතා කරා. ඒ ආකාරයට වෙනත් දේවල් දුර පුතාලට කල්පනා කරන්න කියලා තමයි ඒක දක්වලා තියෙන්නේ. ඊළඟට පටලයක් කම්පනය කිරීමෙන් හඬ උපදවන භාණ්ඩයකින් නැගෙන හඬ වෙනස් කරගත හැකි වන්නේ සීරු මාරු කෙසේදැයි කියලා බලමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ පටලයක් කම්පනය කෙල්ලා එකෙන් හඬ උපදවන්නේ එතකොට ඒ හඬේ නැගෙන හඬ වෙනස් කරගන්නේ කොහොමද කියන එක තමයි මේ පරීක්ෂණයෙන් අපි බලන්නේ. එතකොට ක්‍රියාකාරකම 5 4 කියන එක අපි පොඩ්ඩක් බැලුවොත් ක්‍රියාකාරකම 5 4 කියන එක ඒකට අවශ්‍ය වන ද්‍රව්‍ය වෙන්නේ තබ්ලාව කියන එක. තබ්ලාව කියන එක තබ්ලාවේ තියෙන මේ කම්පණය වෙන ඒ පටලයක් තියෙන්නේ. පටලයක් කම්පණය වීමෙන් තමයි තබ්ලාවේ අපිට හඬ ඇහෙන්නේ. ඔබට සපයා ඇති භාණ්ඩය තබ්ලාව මේ අවස්ථාවේදී වාදනය කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට තබ්ලාව වාදනය කරන්න කියලා දක්වලා තියෙනවා. ඇසෙන ශබ්දය හොඳින් ශ්‍රවණය කරන්න කියලා දක්වනවා. එතකොට මේ තබ්ලාවේ ඒ ඇසෙන ශබ්දය හොඳින් ශ්‍රවණය කරන්න කියලා දක්වනවා. තබ්ලාවේ වරපට හොඳින් ඇද මේ තියෙන මේ
පටි තමයි කියන්නේ මේ හොඳින් ඇද එහි ඇති ලී කැබලි වලට සෙමින් තට්ටු කරමින් ඉගැනේ මේ තබ්ලාවෙ ලී පටි තියෙනවා ඒවා එක භාවිතයෙන් මේක හොඳින් අදින්න කියලා තමයි මේ කියන්නේ පල්ලෙහාට මේ හැම එතකොට පටලය හොඳින් ඇදෙන පරිදි සකස් කරගෙන නැවත වාදනය කරන්න කියනවා. එතකොට නැගෙන හඬට හොඳින් සවන් දෙන්න කියනවා. අවස්ථා දෙකේදී නැගෙන ශබ්දයේ වෙනස හඳුනා ගන්න කියලා දක්වලා තියෙනවා. එතකොට ඒ තබ්ලාවේ තියෙන ඒ පටලය ඇදිලා නැති අවස්ථාවයි හොඳින් ඇදිලා තියෙන අවස්ථාවයි ගැන කියන්නේ. එතකොට හොඳින් ඇදිලා තියෙන අවස්ථාවේදී අපිට ඇහෙන ශබ්දයයි හොඳින් ඇදිලා නැති අවස්ථාවේදී අපිට ඇහෙන ශබ්දයයි ගැන තමයි කියන්නේ. අවස්ථා දෙකේදී නැගෙන ශබ්දයේ වෙනස හඳුනා ගන්න කියලා දක්වනවා. අවස්ථා දෙකේ නැගෙන ශබ්දයේ වෙනස හොඳින් හඳුනා ගන්න කියලා දක්වනවා. මෙසේ තබ්ලාවේ පටලය සීරුමාරු කරමින් තබ්ලාව කීපවරක් වාදනය කර ඇතිවන ශබ්දයේ වෙනස හඳුනා ගන්න කියනවා. ඔබේ නිරීක්ෂණය වාර්තා කරන්න කියලා දක්වනවා. එතකොට කලින් අවස්ථාවේදී දූල පුතාලා කලින් ඒ ක්‍රියාකාරකමේදී ඉගෙන ගත්තා ඒ බැලුම් පටලය භාවිතා කළා ඒ කරපු ක්‍රියාකාරකමේදී දූල පුතාලා ඉගෙන ගත්තා ඒ පටලය ඒ ඇදිච්ච නැති අවස්ථාවයි පටලය හොඳින් ඇදිච්ච අවස්ථාවේදී බැලුවොතින් පටලය හොඳින් ඇදෙනකොට ඒක සංඛ්‍යාතය වැඩි වෙනවා කියලා දූල පුතාලා කලින් අවස්ථාවේදී ඉගෙන ගත්තා. එතකොට මේ අවස්ථාවේ මේ පරීක්ෂණයෙන් අපි කරපු දේ බැලුවොතින් ඒ තබ්ලාවේ ඒ වරපට කියන එක හොඳින් ඇදුනහම ඒ ඇහෙන ශබ්දය මොකද වෙන්නේ කියන එක අපි ඊළඟට දාලා අදහසක් දූල පුතාලාට කලින් ඒ කලින් සිදු කරපු පරීක්ෂණයත් එක්ක දාලා අදහසක් ගන්න පුළුවන්. අපි මේකෙන් මේ පොතේ දීලා තියෙන කොටස ඊළඟට කියවලා බලමු. තබ්ලාවේ වරපට තද කිරීමෙන් සහ එහි වරපට ලිහිල් කිරීමෙන් පටලේ ඇදී ඇති ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන් කියලා දක්වනවා. පටලය ඇදී ඇති විට එයින් නැගෙන ශබ්දය හා පටලේ ඇදී නොමැති විට නැගෙන ශබ්දය වෙනස් වන බව ඔබට වැටහෙනු ඇත. මෙහිදී වෙනස් වනුයේ ශබ්දයේ සංඛ්‍යාතය කියලා කලින් අවස්ථාව වගේමයි. එතකොට ඒ පටලය බැලුම් පටලය ඇදිලා තියෙන අවස්ථාවේදී ඒක සංඛ්‍යාතය වැඩි කියලා දූල පුතාලා කලින් අවස්ථාවේදී ඉගෙන ගත්තා. එතකොට මේ අවස්ථාවේදී ඒ සංඛ්‍යාතය ඒ ආකාරය එකම තමයි තියෙන්නේ. ඇත්තටම ඒ සංඛ්‍යාතය ඒක ඇදිලා තියෙන අවස්ථාවයි ඇදිලා නැති අවස්ථාවේදී ඒ හඬේ සංඛ්‍යාතය වෙනස් වෙනවා. පටලය ඇදී ඇති විට නැගෙන ශබ්දයේ සංඛ්‍යාතය වැඩි වෙනවා කියලා දක්වලා තියෙනකොට එතකොට මේ අවස්ථාවේදී මේ පටලය ඇදිලා තියෙනකොට පටලය ඇදී ඇති විට නැගින ශබ්දයේ සංඛ්‍යාතය වැඩි කියන එක මතක තියාගන්න. එතකොට පටලයක් ඇදිලා තියෙනවා නම් සංඛ්‍යාතය වැඩි, පටලයක් ඇදිලා නැත්නම් සංඛ්‍යාතය ඊට සාපේක්ෂව අඩුයි කියන එක මතක තියාගන්න. එතකොට ඒක ඉතාම වැදගත් වෙයි ඒ කොටස. අපි ඊළඟට පැවරුම් 5/4 කියන එක බැලුවොතින් පටල කම්පනය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ කීපයක් සොයා ගන්න කියලා දක්වනවා. ඒවායින් ඇතිවන හඬ සීරුමාරු කරගත හැකි වන්නේ කෙසේදැයි සොයා බලන්න කියලා දක්වනවා. එම උපකරණවල පටලය සීරුමාරු කරමින් ඇතිවන ශබ්දයට හොඳින් සවන් දෙන්න කියලා දක්වලා තියෙනවා. ඒවායි වෙනස හඳුනාගෙන වාර්තා කරන්න කියලා දක්වනවා. එතකොට මේකෙදී පටල කම්පනය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ කීපයක් කියලා කියන්නේ දවුල වෙන්න පුළුවන්, ඩ්‍රම් එක වෙන්න පුළුවන්. ඒ වගේ ඒ සංගීත භාණ්ඩ කීපයක් ගැන කතා කරන්නේ. ඒවායින් ඇතිවන හඬ සීරුමාරු කරගන්න පුළුවන් කෙසේදයි කියලා ඒ හොයලා බලන්න කියන. එතකොට ඩ්‍රම් එකේ කොහොමද ඒ හඬේ සංඛ්‍යාතය වෙනස් කරන්නේ? ඒ ඊළඟට දවුලේ කොහොමද හඬේ ඒ සංඛ්‍යාතය වෙනස් කරන්නේ කියන එක ගැන තමයි අහන්නේ.
කියන්නේ මේකෙදී. එතකොට එම උපකරණ පටල සීරු මාරු කරමින් එතකොට ඒ උපකරණවල පටලය සීරු මාරු කරමින් ඇතිවන ශබ්දයට හොඳින් සවන් දෙන්න කියන. එතකොට පටලය සීරු මාරු කළා ඒ ඇතිවන ශබ්දයට හොඳින් සවන් දෙන්න කියනවා. ඒවායේ වෙනස හඳුනාගෙන වාර්තා කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට දූල පුතාලා කලින් අවස්ථාවේදී ඒ කරපු පරීක්ෂණ වලින් දූල පුතාලාට තේරුම් ගන්න පුළුවන් පටලයක් ඒ ඇදිලා තියෙන අවස්ථාවේදී ඇතිවන සංඛ්‍යාතය වැඩි, පටලයක් ඇදිලා නැති අවස්ථාවේදී ඇතිවන සංඛ්‍යාතය අඩුයි කියන එක. ඒක නිසා ඒ අවස්ථාව හොඳින් මතක තියාගන්න. ඒක තමයි ඒ කලින් අවස්ථාවේදී ඒ පැවරුමේදී අපි කතා කරේ ඒක තමයි. ඊළඟට අවස්ථාව අපි කලින් කතා කරේ පටලයක් කම්පනය වෙලා ඒ හඬ නිපදවන සංගීත භාණ්ඩ ගැන. අපි ඊළඟට කතා කරන්නේ වායු කඳක් කම්පනයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ ගැන. එතකොට කලින් අවස්ථාවේදී ඒ පටලයක් කම්පනය කරන්නේ එක් පටලය හොඳින් ඇදිලා තියෙනවා නම් සංඛ්‍යාතය වැඩි කිව්වා, පටලය හොඳින් ඇදිලා නැත්නම් සංඛ්‍යාතය අඩුයි කිව්වා. ඒකයි කලින් අවස්ථාවේදී උනේ. අපි මේ ඊළඟට කතා කරන්නේ වායු කඳක් කම්පනයෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ ගැන. එතකොට වායු කම්පනය වීමෙන් හඬ උපදවන භාණ්ඩ පිළිබඳව අධ්‍යයනය සඳහා මේ 5 ක්‍රියාකාරකමේ යෙදෙන්න කියලා දක්වලා තියෙනවා. එතකොට වායු කම්පනය වීමෙන් හඬ උපදවන භාණ්ඩ පිළිබඳව අපි අධ්‍යයනය කරන්නේ. ඒකට තමයි මේ 5 ක්‍රියාකාරකම අපි නිරත වෙන්නේ. මේ ක්‍රියාකාරකම 5 කියන එක අපි බැලුවොත් අවශ්‍ය වන ද්‍රව්‍ය වෙන්නේ එක් කෙලවරක් වැසුණු දිගින් අසමාන පෑම් බට 3ක් අවශ්‍ය වෙනවා. එතකොට මේක එක් කෙලවරක් වහලා තියෙන්නේ අපි කිව්වොත් මේ A පැත්ත B පැත්ත C පැත්ත හරි එක පැත්තක් වහලා තියෙන්නේ. එතකොට ඒ දිගින් අසමාන එක දිග අසමානයි ඒ පෑම් බට 3ක් අපි අරගෙන තියෙන්නේ. මේ පරීක්ෂණය කරන ආකාරය අපි බැලුවොත් පළමුව දිගින් අඩුම පෑම් බටය පිඹින්න කියන. එතකොට අපි එක පැත්තක් වහලා තියෙන්නේ අනිත් පැත්තෙන් අපි කටින් පිඹිනවා. ඊට පස්සේ ඇසෙන හඬ හොඳින් ශ්‍රවණය කරන්න කියලා දක්වනවා. අපි ABC කියන පෑම් බට තුනේ ඒ දිගින් අඩුම බටේ අරගෙන අපි ඒකට පිඹිනවා. පිඹිනකොට අපිට ඒකෙන් ශබ්දය ඇහෙන්නේ කොහොමද කියන එක අපි නිරීක්ෂණය කරනවා. ඊළඟට දිගින් වැඩිම පෑම් බටේ ඊළඟට පසුව දිගින් වැඩි කියලා කියන්නේ ඒ අතරමැද කියන එක. ඒ කියන්නේ A කියන එක දිගින් අඩුම, C කියන එක දිගින්ම වැඩිම, මධ්‍යස්ථ ඒ දිගක තියෙන එක තමයි B කියලා කියන්නේ. එතකොට B කියන පෑම් බටේ අරගෙන අපි ඒකේ කට විවෘතව තියෙන පැත්ත ඒ කියන්නේ පිඹිනවා. එතකොට ඇසෙන හඬ හොඳින් ශ්‍රවණය කරන්න. එහෙම නැත්නම් අපි හොඳින් අහන්න කියන එක තමයි මේ විද්‍යාවේදී අපි කියන්නේ ශ්‍රවණය කියන. එතකොට ඒ හොඳින් අහන්න කියන එක තමයි කියන්නේ. ඉන්පසු දිගින් වැඩිම පෑම් බටය C කියන එක. මේ දිගින් වැඩිම පෑම් බටය ඒකත් පිඹින්න. එතකොට ඒ ශබ්දයේ වෙනස හඳුන ගන්න කියලා දක්වලා තියෙනවා. කීප වතාවක් මේ ආකාරයට පෑම් බට පිඹීමෙන් ඇතිවන ශබ්දයේ වෙනස හඳුන ගන්න කියලා දක්වනවා. එතකොට මේ ආකාරයට A කියන පෑම් බටය, B කියන පෑම් බටය, C කියන පෑම් බටය මේක කීප වාරක්ම පිඹලා එතකොට ඒකේ ඇසෙන ශබ්දයේ වෙනස හඳුන ගන්න කියලා දක්වලා තියෙනවා. එතකොට වෙනස් දිග සහිත පෑම් බට වලින් නිපද වෙන හඬ වෙනස් බව ඔබට පැහැදිලි වනු ඇත කියලා දක්වනවා. මෙහිදී කම්පණය වන වාත කඳේ දිග වෙනස් වීමෙන් නිපදවන හඬේ සංඛ්‍යාතය වෙනස් වී ඇත කියලා දක්වලා තියෙනවා. එතකොට වෙනස් දිග සහිත පෑම් බට වලින් නිපද වෙන හඬ වෙනස් වෙනවා කියලා දක්වනවා. එතකොට මෙහිදී කම්පණය වන වාත කඳේ දිග වෙනස් වීමෙන් නිපද වෙන හඬේ සංඛ්‍යාතය වෙනස් වී ඇත කියලා දක්වලා තියෙනවා. එතකොට පැවරුම 5 කියන එක තමයි ඊළඟට අපි කතා කරන්නේ. එක් කෙලවරක් වැසුණු පෑම් බට 6ක් පමණ යොදාගෙන රූපේ දැක්වෙන ආකාරයේ නලාවක් සාද ගන්න කියලා දක්වනවා. එතකොට
සාදාගත් නලාව රිත්මයානුකූලව වාදනය කරන්න කියලා දක්වනවා. එතකොට පැවරුමේ 5 කියන එක එක් කෙලවරක් එකේ වහලා තියෙන්නේ එක් කෙලවරක් වහලපු පෑන් බට 6ක් පමණ අරගෙන ඊට පස්සේ මේ ආකාරයට නලාවක් හදා ගන්නවා. ඒක රිත්මයානුකූලව වාදනය කරන්න කියලා තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ එක් කෙලවරක් වහපු පෑන් බටවල ඒ දිග ප්‍රමාණය වෙනස් වෙනකොට ඇහෙන හඬ වෙනස් වෙනවා කියලා කලින් අවස්ථාවේදී අපිට අපි කලින් අවස්ථාවේදී පරීක්ෂණයෙන් අපි දැනගත්තා. එතකොට විනාශ දිග සහිත පෑන් බටවලින් මේ හඬ වෙනස් වෙන බව අපි දැනගත්තා. ඒ කම්පණය වන වාත කන්දේ දිග වෙනස් වීමෙන් නිපද වෙන හඬේ සංඛ්‍යාතය වෙනස් වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට ඒ කම්පණය වන ඒ වාත කන්දේ ඒ දිග ප්‍රමාණය වෙනස් වෙනකොට එතකොට ඒකේ හඬේ සංඛ්‍යාතයත් එතකොට වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඊළඟට නැවතත් ඒ ආකාරයේ පරීක්ෂණයක් කරන්න තියෙන මේකේ. එතකොට වායු කඳක් කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ පිළිබඳව තවදුරටත් සොයා බලමු කියලා දක්වලා තියෙන්නේ. ඒක එතකොට මේ වායු කඳක් ඒ කම්පණය කළා ඒ හඬ උපදවන සංගීත භාණ්ඩ ගැන තමයි ඊළඟට මේ කතා කරන්නේ. මේ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය වෙන්නේ එක හා සමාන එක තරමක උස වීදුරු 6ක් ඊළඟට ලෝහ ඇඳක් ඊළඟට ජලය. එතකොට මේකට මේ ජලය අවශ්‍ය වෙනවා වීදුරු 6ක් අවශ්‍ය වෙනවා ලෝහ හැන්දක් අවශ්‍ය වෙනවා. මේක මොකද්ද කරන්න හදන්නේ කියලා බැලුවොත් ඉඳුල පුතාට මොකද්ද කරන්න කියන එක මේක පින්තූරේ දැක්කහම හොඳින් වටහෙනවා ඇත්තටම. නමුත් මේකේ තියෙන දේ පොඩ්ඩක් විස්තර කරොත් එක සමාන වීදුරු 6ක් ගෙන රූපේ දැක්වෙන පරිදි වෙනස් ජල පරිමා එකතු කරන්න කියනවා. එතකොට මේ එක සමාන වීදුරු 6ක් අරගෙන තියෙන්නේ මේ ජල පරිමා රූපේ දැක්වෙන ආකාරයට වෙනස් ජල පරිමා එක්ක අහු කරලා තියෙන්නේ. එතකොට අනිත් පැත්තට කිව්වොත් මේ හිස්ව තියෙන ඒ වාතයේ ඇතුළත් කොටස වාත කන්ද මේ වාත කන්දේ ප්‍රමාණය මේකේ වීදුරු අණුව වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙතන තියෙන වාත ප්‍රමාණය ඉතාම වැඩි, මෙතන තියෙන ප්‍රමාණය ඉතාම අඩුයි. එතකොට ඒ අතර ප්‍රමාණයක් මේ ඒ අතර තියෙන කොටසේ තියෙනවා. එක් පසක සිට අනෙක් පසට පිළිවෙලින් වීදුරු වලට වල ධාරයට හැන්දකින් තට්ටු කරන්න කියනවා. ජලය අඩු වීදුරුවේ සිට ජලය වැඩි වීදුරුව දක්වා ඇසෙන ශබ්ද ඒ ජලය අඩුම වීදුරුවේ ඉඳන් ජලය වැඩිම වීදුරුව දක්වා පිළිවෙලින් මේකට තට්ටු කරන්න කියනවා. ඇසෙන ශබ්දය හොඳින් ශ්‍රවණය කරන්න කියන. එතකොට ඒකෙන් ඇහෙන ශබ්දය හොඳින් අහන්න කියලා කියන්නේ. ඊළඟට පැවරුම 5/6 කියන එක දක්වලා තියෙනවා. ගොක්කොල නලාව සාදාගෙන එහි යොදාගත් ඉපියාගේ දිග වෙනස් කරමින් ගොක්කොල නලාව පිඹ ඇසෙන ශබ්දය හොඳින් ශ්‍රවණය කරන්න කියලා දක්වලා තියෙනවා. ඉපියාගේ දිග වෙනස් කිරීමට අනුව හඬේ සිදුවන වෙනස පිළිබඳ වාර්තා කරන්න කියන. එතකොට ඒ ගොක්කොන නලාවේ එතකොට දිග වෙනස් කර ගත්තාම එතකොට ඇහෙන හඬ කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි ඒකේ දක්වලා තියෙන. එතකොට ඒ කම්පණය වන වාතයේ කන්දේ ඒ දිග ප්‍රමාණය වෙනස් වුණාම ඇහෙන හඬ වෙනස් වෙනවා කියන එක අපි කලින් අවස්ථාවේදී ඉගෙන ගත්තා. ඒක ගැන තමයි ඒ දක්වලා තියෙන්නේ. එතකොට වායු කන්දක් කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ පිළිබඳව තවදුරටත් සොයා බලමු කියලා මේක දක්වලා තියෙනවා. අපි හෙට මේ කොටස ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අපි කතා කරන්නේ මේ කලින් අවස්ථාවේදී පටලයක් කම්පණය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ ගැන කතා කරා. දැන් අපි කතා කරන්නේ වායු කඳන් කම්පණයෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ ගැන. ඒකේ ඒ කම්පණය වන වායු කඳ වෙනස් වුණාම ඒකේ සංඛ්‍යාතය ඒ ඇහෙන ශබ්දය වෙනස් වෙනවා කියලා අපි කතා කරා. අපි මෙතන ඉඳන් හෙට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලට මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් අපිට අද පාඩම මෙතනින්